විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ කෝටි 2කට අධික ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. ඒ වගේම අපේ 18 ලක්ෂයක් වන ගොවි පවුල් ඒකකවල ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තය. මේ ආණ්ඩුව අඩුම තරමේ මෙවැනි වැදගත් ශාස්ත්‍රයක් පිළිබඳවවත් නිශ්චිත තීන්දුව ගන්න දැක්මක් සහිතව වැඩ කරන්න අසමත් වී තිබෙන බව තමයි පෙන්වුම් කරමින් තිබෙන්නේ. අනෙක් හැම භාණ්ඩයකටම වුන්ට කියන්න පුළුවන් අනෙක් බොහෝ භාණ්ඩ වලට වුන් කියනවා ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යාම. ඒක තෙල් මිල වැඩි වුණොත් වුන් කියනවා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යාම තමයි ඒකට බලපෑම් ඇති කරේ කියලා. කිරිපිටි සහ පරිප්පු සුදුලූණු ආදී ආනනික භාණ්ඩ මිල ඉහළ ගියපුවාම කියනවා ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යාම ඩොලරේ ආගේ ඉහළ යාම අපිට පාලනය කරගන්න බෑ. ඒ හේතුව නිසා තමයි මේවා සිදු වුනේ කියලා. දැන් අපි දැනගන්න කැමති හාල් මිල ඉහළ ගියේයි. ඒ අපේ රටේ නිෂ්පාදනය රුපියල් වලින් ගනුදෙනු වෙන ප්‍රධානම භාණ්ඩයක්. ඒක මිල ඉහළ ගියේ. ඒකෙන් පෙන්වු කරන්නේ මේ පාලනය කිරීම සඳහා මේ පාලකයන්ට දැක්මක් සහ වැඩපිළිවෙලක් නොමැති බව. ජනාධිපතිවරයා ඔහුටම හරියන තකට තක කෘෂිකර්ම අමාත්‍යවරයා මේ ශාස්ත්‍රයේ මුළු මනින්ම අවුල් ජාලාවක් බවට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඇඟෙනු කෘෂිකර්ම අමාත්‍යවරයා කටෙනු කෘෂිකර්මාන්තයේ මෙහිවීම පිළිබඳ තමයි අපිට දැන් පෙන්වුම් කරමින් තිබෙන තීන්දුව తీරන ගන්නේ මෙවැනි විශාල වියවුලක් නිර්මාණය කරේ. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙන කලින් මාධ්‍ය ආයතන විසින් ඔහු විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩනැගුවා. හැබැයි දැන් නේද අයිස් කන්දක් දිය වෙනවා වගේ නේද ඔහුගේ සැබෑ ස්වභාවය එළිදරව් වෙමින් පවතිනවා. ඔහුගේ පාලනයේ ස්වභාවයත් පිළිබඳව තේරුම් ගන්න තිබෙන හොඳම ශාස්ත්‍රය තමයි අද අපේ රටේ කෘෂිකර්මාන්තය. විශේෂයෙන්ම හාල් මිල පාලනය වෙනුවෙන් ඔවුන් කිසිසේත්ම විද්‍යාත්මක නොවන කිසිසේත්ම තාර්කික නොවන විවිධ විසඳුම් ඉදිරිපත් කරා. එකක් මොකද්ද? මාරුවෙන් මාරුවට ගැසට් ගහන එක. නේද? මං හිතන්නේ හාල් මිල පිළිබඳව තමයි ලංකාවේ වැඩිම ගැසට් ප්‍රමාණයක් ගහන්න ඇත්තේ මේ මාස ගණනාවට. ගැසට් 7කට වඩා වැඩි ප්‍රමාණයකින් හාල් මිල ගහනවා. ආයෙ නැවත වැඩි කරලා ගහනවා. නැවත අඩු කරලා ගහනවා. ආයෙ සති දෙකෙන් ගහනවා. මෙවැනි විකාර රූපී තත්ත්වයක් ඇති කරලා තිබුණා. ඔබට මතක ඇති මීට පෙර පහුගිය 19 වෙනිදා වගේ දිනයක මා මෙතන මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා මේ ඉදිරිපත් කළ තිබෙන ගැසට් නිවේදනයත් ඉතා ඉක්මනින්ම වෙනස් කරන බව. ඒක කියලා සති දෙකක් ඉක්මවා යන කලින් දැන් මොකද වී තිබෙන්නේ? එම ගැසට් නිවේදනයත් මුළුමනින්ම අහෝසි කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ගැසට් නිවේදන පමණක් නෙවෙයි ඔබට මතක ඇති. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හාල් කඩ ගන්න ගිහිල්ලා මිල පාලනය කිරීම පිළිබඳව මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා. නැවත පාරිභෝගික අධිකාරී සභාපතිවරයා නේද? හමුදා නිලධාරි මහත්මිය. ඔහු හාල් කඩ ගානේද නේද? ප්‍රධාන මෝල් ගානේද ගිහිල්ලා හාල් මිල පාලනය පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. මාධ්‍ය සංදර්ශන. ඊට පස්සේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ඒතර කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්මයාත් මෝල් හිමියනුත් අතර සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවකදී එක ජෙනරාල්වරයෙක් ප්‍රකාශ කරනවා නේද? හාල් තියෙන බව දැන දන්නෝ, වී තියෙන තැන දන්නෝ, ඩේටාබේස් එක අපි ගාව තියෙනවා. ජනතාව අපුඩි ගෙවුවා. හරිද? ගෝඨාභය කවුද? බැසිල් රාජපක්ෂ කියනවා අපි කියන මිලට විකුණන්න සූදානම් වෙන්නේ නැත්නම් මෝල් පවර ගන්න අපි සූදානම් කියලා. මෙවැනි විශාල රංගනයක් දැම්මා. ඊළඟ හදිස් නීතිය ප්‍රකාශයටපත් කරා. හදිස් නීතිය ප්‍රකාශයටපත් කරලා මෝල් වටලනවා කියලා නේද? වාහන 30 40 අරගෙන
විශේෂ කාර්ය සාධක බලකායෙන් අරගෙන ගිහිල්ලා මෝල් වටලලා හාල් ලොරි වල පටවගෙන ඉන සංදර්ශන පෙන්වනවා. ඇත්තටම ජනාධිපතිවරයා මේ මාධ්‍ය සංදර්ශන වලින් මෝහණයටපත් වෙලා ඉන්නේ. ඒ මොකද ඔහු බලයට එන්නේ මාධ්‍ය සංදර්ශන හරහා. ඔහු මාධ්‍ය විසින් පුම්බන ලද හිස් ප්‍රතිරූපය. ගෝඨාභය රාජපක්ෂ යනු මාධ්‍ය ප්‍රබන්ධයක්. ඔහුට අඩුම තරමේ ප්‍රායෝගික වෙළඳපොළ පිළිබඳව, කුෂ්කර්මාන්තය පිළිබඳව, එහි හැසිරීම පිළිබඳව අවම අවබෝධයක්වත් නොමැති කෙනෙක්. ඔකනේ පුද්ගලයන්ට එහෙම වෙන්න පුළුවන්. සමාජ ශාස්ත්‍ර පිළිබඳව තමගේ අවබෝධය අඩු වෙන්න පුළුවන්. හැබැයි හරි නායකයෙක් නම් මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? හරි නායකයෙක් නම් කළ යුතු තිබෙන්නේ නිවැරදි උපදෙස් ලබා ගැනීම සහ ඊට අනුව ක්‍රියාත්මක වීම. ඒ සඳහාවත් ඒ කියන්නේ නිවැරදි තාක්ෂණික කරුණු, ඒ විෂය පිළිබඳ තොරතුරු උකහා ගැනීමටවත් සමත් නොවන නායකයෙකුට තමයි මේ අරුබුද වලින් පෙන්වුම් කරමින් තිබෙන්නේ. කුෂ්කර්ම අමාත්‍යවරයා විටින් විට ඔබට මතක ඇති. පාර්ලිමේන්තුවේ බෙරිහන් දෙනවා. මොකද්ද වීමෝල් මාෆියාවක් තියෙන අපි මෙල්ල කරා කියලා. හාල් මාෆියාවක් තියෙන අපි මෙල්ල කරා කියනවා. ඊට පස්සේ හාල් 8ක් පිට රටින් ගේන්නේ නැහැ කිව්වා. තව මාස දෙක තුනකින් ප්‍රධාන හාල් අපනයන කරන රටක් බවට අපේ රට පත් කරනවා කිව්වා. මෙහෙමනේ වහසිපත් දෙන්නේ. ඔබ හිතනවද මෙවැනි ශේස්ත්‍රයක් ඇඟෙන් සහ කටින් මෙහෙවන්න පුළුවන් කියලා? අවසානයේ මොකද්ද උනේ? මීට මාස දෙකකට විතර පෙර කුෂ්කර්ම අමාත්‍යවරයා මේ මූල්‍යමියන් අතර සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී කුෂ්කර්ම අමාත්‍යාංශය බල කිරීම මත මූල්‍යමියන් ප්‍රකාශයටපත් කරා වී මිලදී ගන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 50කට කියලා. ලංකාවේ පළවෙනි වතාවකට වී වලට පාලන මිලක් දැම්මා. සාමාන්‍ය වී වලට තිබුණේ සහතික මිලක්. සහතික මිලක් තියෙන ඊට වඩා වැඩියෙන් වී කිරන්න කියලා. හැබැයි පාලන මිලක් දාලා කිව්වා රුපියල් 50ට වඩා අඩුවෙන් වී කිරන්න බෑ කිව්වා. ඔබට මතක ඇති. රුපියල් 50ට වඩා වැඩි වී කිරුවොත් වටලනවා කිව්වා. වටලලා කිව්වා වී ගන්න රුපියල් 50ට හාල් මෙච්චරයි කිව්වා. ගොවි ජනතාව විශාල අසරණ භාවයකට පත් වුණා. මොකද සාමාන්‍යයෙන් මහා කන්නේ අස්වැන්න ආරම්භ වෙනවා පෙබරවාරි මාසේ අග වෙනකොට අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල. සිංහල අලුත් අවුරුද්දට කලින් ප්‍රධානම ව්‍යාපාරවල මහා අස්වැන්න නෙලලා ඉවර වෙනවා අවුරුද්දට කලින්. හරිද? එතකොට ගොවියගේ අස්වැන්න එන කාලේ කිව්වා වී වල මිල රුපියල් 50යි කිව්වා 50ට වඩා කිරන්න දෙන්නේ නැහැ කිව්වා. හරිද? වී වල මිල 50යි කිව්වා. නාඩු 98යි කිව්වා. සම්බ 103යි කිව්වා. කීරි සම්බ 125යි කිව්වා. ඒතර ගොවිය මොකද කරේ? අඬ කඳුළු පෙර තමගේ වී ටික විකුණලා දෙනවා. මොකද සාමාන්‍යයෙන් අක්‍ර 2මාරක හාවස් කරන්නේ කියන්නේ අස්වැන්න නෙලන්න. අර යන්ත්‍රයට ගෙවන්න ඕන භූතයට හෝ නේද? ඒකට ගෙවන්න ඕන රුපියල් 30000. අස්වැන්න නෙලලා ගෙදර ගේන්න අඩුම තරමේ රුපියල් 40000ක් 45000ක්වත් අක්‍ර 2මාරකට වැය වෙනවා. අතේ සල්ලි තියාගෙන නෙමෙයි ඒව කරන්නේ. අස්වැන්න නෙලන වහාම ඒවා ගෙවීම සඳහා මොකද කරන්නේ? මේ වී ටික විකුණනවා. එනිසාගේ ගොවීන්ගේ වී තුට්ටු දෙකට ගියා. රුපියල් 44ට 42ට 40ට අඩුවට ගියා වී. එයි මහින්දානන්ද කුෂ්කර්ම අමාත්‍යවරයා නියෝජනය කරේ මූල්‍යමියන්ගේ පැත්තෙන් ගොවියන්ගේ පැත්ත නෙවෙයි. නියෝජනය කරලා කිව්වා රුපියල් 50ට වඩා වැඩියෙන් වී කිරන්න දෙන්නේ නැහැ කිව්වා. හරිද? ආණ්ඩුව ඔබට මතක ඇති. ආණ්ඩුවේ මිලට වී ලබා දුන්නේ නැත්තම් පොහොර සානාධාරය දෙන්නේ නැහැ කියලා තරජනය කරා. නේද? ඊට පස්සේ මේ යල්කන්නේ අස්වැන්න සාමාන්‍යයෙන් ජුනි ජුලි වෙනකොට නෙලලා අවසන් වෙනවා. ඒ නිසා දැන් වී තියෙන්නේ ගොවි ජනතාව ගාව නෙවෙයි. ගොවි ජනතාව ගාව කුඩා ප්‍රමාණයක් තියෙනවා. යම් ආර්ථික හැකියාවක් තිබෙන ගොවි ජනතාවගේ අය ගොවි පව් අර අඩු ගානට වික්කලේතු ටිකක් තියන් ඉන්නේ. හැබැයි වැඩිම වී පංගු තියෙන කා ගාවද? නේද? මේ ජුනි ජුලි වල නෙලන ලද අස්වැන්නේ වැඩිම වී පංගු අද තියෙන්නේ මෝල්හිමියන් ගාව. එහෙම නැත්නම් වී මිලදී ගන්නන් ගාව. ඔවුන් වී මිලදී ගත්ත කීයද? රුපියල් 50ට.
නාඩු 50යි සම්ප 52යි. දැන් මොකද කරන්නේ? අන්නේ නාඩු 50යි සම්ප 52යි කියලා තමයි මේ ස්ථාවර හාල් මිල නියෝග කරේ. පාලන මිල දැම්මේ. දැන් මොකද කරන්නේ? හාල් මිලවල පාලන මිල අයින් කරනවා. මම දැක්ක ඊයේ මෝල්ලිමියන්ගේ සංගමයෙන් ඩල්ලි සිරිසේන මහත්මයා කියනවා නාඩු කිලෝ එකක් 62.50යි සම්බ කිලෝ එකක් රුපියල් 70යි කිරි සම්බ කිලෝ එකක් රුපියල් 80යි කියලා. හැබැයි දැන් මෝල් වල තියෙන කීයට ගත්තු වීද? මේ අද ඉඳන් කිරණ ගාම. හැබැයි දැන් ගබඩා වල පිරලා තියෙන කීයට ගත්තු වීද? ගොවින්ට තුට්ටු දෙකක් ගෙවලා ගත්තු වී රුපියල් 50ට ගත්තු වී. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වී මිලදී ගන්නට තර්ජනය කරලා බල කරලා ගිවිසුම් අත්සන් කරලා එකගතාවයකට ගෙනාවා ගොවි ජනතාවගේ වී රුපියල් 50යි නාඩු සම්බ 52යි කියන. එනිසා දැන් ඔය මෝල් ඔක්කොගෙම තිබෙන්නේ 50ට අඩුවෙන් කිරපු වී 50ට අඩුවෙන් මිලදී ගත්තු වී. දැන් නාඩු 115යි සම්බ 140යි කිරි සම්බ 165යි කියන. මේ 50ට ගත්තු වී වලින් යම් සාධාරණයක් වෙන්න පුළුවන් අද ඉඳන් කිරණේ වගේ. ඔය 62යි 50යි 70යි 80ට ගන්නේ වගේ. හැබැයි මේ ආණ්ඩුව දීපු රුපියල් 50ට ගත්තු වී මොකද්ද කරේ මහින්දානන්ද අලුත්ගමගේ මේ ආණ්ඩුවයි? ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට තිබෙන ඉඩකඩ ඇවුරුවා. 50ට වැඩිය මිලදී ගන්න එපා කියලා කිව්වා. ආණ්ඩුවට වී දෙන්නේ නැත්තම් පෝරසානාදර අයින් කරනවා කියලා කිව්වා. ඒ නිසා ගොවි ජනතාවට ලැබිය යුතු සාධාරණ මිල ලැබුණේ. ඊළඟ එහෙනම් වී අඩුවට නම් ගත්තේ පාරිභෝගික ජනතාවට. නේද? පාරිභෝගික ජනතාවට එහෙනම් අඩුවට හාල් හම්බ වෙනවා. දැන් පාරිභෝගික ජනතාවට අඩුවට හාලුත් නැහැ. ගොවි ජනතාවට සාධාරණ මිලකට වී විකුණ ගන්න බැලුව ලැබුණෙත් නැහැ. පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට හාල් ගන්නත් බැරුව. ඒ නිසා මොකද වුනේ? කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සම්භාරය මේ මූල්‍යමියන් මේවට අනුබල දෙන අමාත්‍යවරුන් අතර ගොඩ ගැහුණු බව තමයි අපිට පේන්න තියෙන්නේ. නැත්තම් ඔබ හිතනවද මේ වගේ විකාරයක් කරයි කියලා? වී වලට පාලන මිලක් දාලා හාල් වල මිල අයින් කරනවා. එනිසා මේගොල්ලෝ නියෝජනය කරේ තමන්ගේ ජීවන උපාය මාර්ගයේ ගොවිතැන බවට පත් කරගත්තු ගොවි ජනතාවගේ පැත්තෙත් නෙවෙයි මේ රටේ 2 කෝටියක අධික බත් කන ජනතාවගේ පැත්තෙත් නෙවෙයි. මේගොල්ලෝ හැමදාම නියෝජනය කරන්නේ මාෆියාකාරයෝ. මේ ආණ්ඩුව එහෙමයි. ඒක තමයි මේ පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ වගේ මේ තවත් පෙන්눔 කරන මොකද? ඇඟෙන් සහ කටෙන් රට පාලනය කරන්න බැරි බව. මාධ්‍ය ප්‍රබන්ධ වලින් රට පාලනය කරන්න බැරි බව. මාධ්‍ය සංදර්ශන වලින් වීමෝල් වටලන අධිස්නීති දාන නේද ඩේටාබේස් ගැන කියන එවැනි මාධ්‍ය සංදර්ශන රටක් රවට්ටන්න බැරි බව දැන් ඔප්පු වෙලා තිබෙනවා. සැබවින්ම හාල් මිල පාලනය කරන්න ඕන කොහොමද? අපේ රටේ ප්‍රධානතම ආහාරය බත්. ඒ නිසා ප්‍රධානතම පාරිභෝගික අවශ්‍යතාවය සහල්. එහෙනම් ඒ පාලනය කළ හැකි වන්නේ කොහොමද? වී මිලදී ගැනීමෙත් සහල් විලඳ පොලිත් ඒකාධිකාරී බෙදින්න ඕන. අද අපේ රටේ වී මිලදී ගන්නෙත්, වී ගබඩා කරන්නෙත්, වී සහල් බවට පත් කරන්නෙත්, සහල් තොග වෙළඳාමේ යෙදෙන්නෙත් ඉතා කුඩා කණ්ඩායමක්. එනිසා උන්ට පුළුවන්කම ලැබෙනවා වී වල මිල තීරණය කරන්න, සහල් වල මිල තීරණය කරන්න. ආණ්ඩුව මොකද කරන්නේ? ගැසට් ගහන එක. ගැසට් ගහන එක නෙවෙයි. මේ ඒකාධිකාරී බිඳින්න ඕන. වී මිලදී ගැනීමෙත්, වී ගබඩා කිරීමෙත්, වී සහල් බවට පත් කිරීමෙත්, සහල් තොග විකිණීමෙත් තරඟකාරීත්වයක් ඇති කරන්න ඕන. ඒ සඳහා අනිවාර්ය රාජ්‍ය මැදිහත්වීමක් කරන්න ඕන. රජය ගොවියාගේ වී අරගෙන පාරිභෝගිකයට සහල් වෙන දක්වා දාමේ තරඟකාරීත්වයේ මැදිහත්වීමක් ඕන. ඒක අවුරුද්දක් එකමාරක් කරනකොට හදාගන්න පුළුවන් දෙයක්. හැබැයි එහෙම දැක්මක් ඇතුව වැඩ කරන්නේ නේද? ගැසට් ගහමින් වැඩ කරන එකේ ප්‍රතිවිපාක වලට අද රටේ ජනතාව මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේකෙන් අපි නැවත නැවත කියන්නේ මේ පාලකයන්ට මේ පිළිබඳ දැක්මක් හෝ අවබෝධයක් නොමැති බව. ඒකෙන් අසරණ භාවයට පීඩාවටපත් වෙන්නේ මේ රටේ පොදු ජනතාව. ඒ විතරක් නෙවෙයි ඊළඟට ඔබට දිගින් දිගට මේ කරුණු පෙන්වා දෙනවා. අපේ රටේ රසායනික යෙදුම් නතර කිරීම නිසා කුෂ්කර්මාන්තර සිදුවෙන දේ
අපි කවුරුත් රසායනික යෙදවුම ඉවත් කරලා කාබනික යෙදවුම් කරන අපි කවුරුත් පක්ෂපාතී. නේද? ගොවි ජනතාවට තමන්ගේම ගෙදර කාබනික පොහොර හදාගෙන තමන්ගේ කුඹුර වගා කරගන්න පුළුවන් කොච්චර ෂෝක්ද? හොඳයි. හැබැයි මොකද වෙන්න ඕන? රසායනික යෙදවුම් සිට කාබනික යෙදවුම් දක්වා වළක්වන්න බැරි අත්හරින්න බැරි පරිවර්තනීය කාල පරිච්ඡේදයක් තියෙනවා. සෞභාග්‍ය දැක්මනු නම් ඒක අවුරුදු 10ක්. ඔවුන් කිව්ව අවුරුදු 10ක් ඇතුළත ක්‍රමානුකූලව කාබනික යෙදවුම් වලට අපේ රටේ කුෂ්කර්මාන්තේ පරිවර්තනය බව. නේපාලේ මේ විදිහටම සලස්මක් ඇදුවා. 2020 වෙනකොට උන් කාබනික වගාවන්ට යන්නේ. හැබැයි 2018 නැවත ඒක අධ්‍යයනය කරලා 2030 දක්වා කල් දැම්මා. හැබැයි මහා කන්නේ තීන්දුවක් ගන්නවා නැත්නම් යල් කන්නේ තීන්දුවක් ගන්නවා මහා කන්නේ නම් කාබනික වගාව කියලා. ඔළුවේ ලෙඩක් තියෙන ඕන නැද්ද මේ නායකයන්ට? ඔබ හිතන්න. යල් කන්නේ තීන්දුවක් ගන්නවා මහා කන්නේ කාබනික වගාව කියලා. ගන්නව විතරක් නෙවෙයි. මහා ජාත්‍යන්තර සමුළු වලට ගිහලා ඒක තමන්ගේ ප්‍රධානම වැඩේ බවට කියන ගෝඨාභය රාජපක්ෂ. ඔබ හිතන්න මේ පාලකයන් ගැන. අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් ඇදුවා. සැලසුම් සියල්ල අවුල් වුණා. හරිද? ඊට පස්සේ කාබනික පොහොර ආනයනය කරන්න නිවේදන දැම්මා. ආනයනය කරන්නට කිව්වා නයිට්‍රජන් 17ක් අඩංගු වෙන කාබනික පොහොර ආනයනය කරන්න ඉඩ දෙනවා. ඉල්ලුම්කරු බොහෝ ප්‍රමාණයක් හිටියා. ඉල්ලුම්කරු කල්පනා කරා ලෝකේ කොහෙවත් 17ක කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ නැහැ. කාබනික පොහොරවල 17ක නයිට්‍රජන් ප්‍රතිශතය තියෙන කාබනික පොහොර කොහෙවත් නිෂ්පාදනය කරන්නේ නැහැ. එහෙම නම් ඒකට අනිවාර්යයෙන්ම රසායනික යෙදවුම් කරලා තියෙනවා. එහෙම නැත්නම් 17ක නයිට්‍රජන් පොහොර තියෙන්නේ නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන්නේ නැහැ කාබනික පොහොරවල. හැබැයි ටෙන්ඩරේ ඉල්ලුම් කරනකොට එහෙම පත්‍රිකාව හැදුවා. ඒ නිසා කාබනික පොහොර ගෙන්වීම සඳහා නියෝජිතයන් හැටියට කටයුතු කර බොහෝ සමාගම් ටෙන්ඩරේට ඉල්ලුම් කරේ නැහැ මොකක් නිසාද? 17ක කාබනික නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන කාබනික පොහොර දෙන්න බැරි නිසා. හැබැයි එක සමාගමක් තෝරගත්ත චීනේ කින්ඩාවෝ කියන සමාගම. ටෙන්ඩරේ දානකොට 17ක නයිට්‍රජන් ඕන. ටෙන්ඩරේ ප්‍රදානය කරනකොට 10ක නයිට්‍රජන්. මොකද්ද මේකේ යටි අරමුණ? අනිත් ටෙන්ඩර් කරුවන්ට ඒකට ප්‍රවිෂ්ඨ වීමට තියෙන ඉඩකඩ අවුරලා Taman තෝරාගත්තු ටෙන්ඩර් කරුවාට විතරක් අවස්ථාව ලබා දීම තමයි මේක අරමුණ. ඒ කියන්නේ කිසිවෙකුට සම්පූර්ණ කරන්න බැරි කොන්දේසි ටෙන්ඩර් පත්‍රිකාවට ඉදිරිපත් කරලා නේද? ඒ කොන්දේසි වලට යටත් නොවන කෙනෙකුට විතරක් ඉඩ ප්‍රස්තාව දෙනවා. ඊට පස්සේ අපේ රටේ ශාක නිරෝධයන පනත ඉතාමත් බලවත්. අපි කියනවා ඒක තවත් ශක්තිමත් වෙන්න ඕන අපේ රටේ. මොකද ලෝකේ පුරා පැතිරෙන විවිධ ආක්‍රමණික ශාක, ආක්‍රමණික ජීවීන්, බැක්ටීරියාවන් අපේ රට ඇතුල් වීම අපි වළක්වන්න ඕන. අපිට දූපතක්. ඒ නිසා අපිට ඉතාමත් හොඳ නේද ශාක නිරෝධන සේවක අපිට අවශ්‍යයි. ඔබ දන්නවා අද සමහර තැන්වල ආක්‍රමණික ශාක ඇවිල්ලා උඩවලවේ වගේ ජාතික වනෝද්‍යාන සමහර ගොවි බීම් නේද විශාල මේ ආක්‍රමණික ශාකවල ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේ ආක්‍රමණික කෘමීන් ඇවිල්ලා නේද අපේ රටේ හිටපු කෘමීන් නෙවෙයි මීට කලින් කිව්ව පොල් කුරුමිනිය සේනා දළඹුව වගේ අය අපේ රටේ හිටපු අය නෙවෙයි මේවා අපේ රටේ විවිධ භාණ්ඩ ආනයනයේදී ලංකාවට ඇතුළු වූ අය. ඒ නිසා කාබනික පොහොර කියන්නේම සුත්‍රජීවි ක්‍රියාවලියක්. කාබනික පොහොර කියන්නේ සුත්‍රජීවි ක්‍රියාවලියක්. ඒක දිරවන්නේ සුත්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. හැබැයි සුත්‍රජීවීන් අඩංගු නොවන පොහොර ගෙනවා කියලා තීන්දුවක් ගන්න. ඒ සඳහා මොකද කරනවා කියන්නේ ජීවාණු වර්ණය කරනවා කිව්වා. එක්ක අධික උෂ්ණත්වයකට අස් කරලා එහෙම නැත්නම් අපි ඔය සැනිටයිසර් ගන්න මේ අත් වලට මේ දවස්වල ඒ වගේ සැනිටයිසර් ගන්නවා. ජීවාණු වර්ණය කරනවා. හරි. ඉතින් එහෙම පොහොර ගෙන්න පුළුවන්. ඊට පස්සේ අර කින්ඩාව සමාගමෙන් පළවෙනි සාම්පලය ආවා. පළවෙනි සාම්පලේ බැක්ටීරියා වර්ග දෙකක් එකකින් ඉතාමත් එර්වේනියා කියන බැක්ටීරියාව ඉතාමත් ප්‍රබල හානිකාරක බැක්ටීරියාවක්. ඒ වගේම බැසිලස් කියන
බැක්ටීරියාවක් තියෙන බව හඳුනාගත්තා. ඒ වෙලාවේ මහින්දානන්ද මොකද කිව්වේ? අපේ ශාක නිරෝධායන සේවය පිළිබඳ අවිශ්වාසය හැදුවා. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා කිව්වා මේක අවිධිමත් විදියට ආවේ. ඕනනම් මේ බැක්ටීරියා ඉන්ජෙක්ෂන් එකකින් මේ සාම්පලයට ඇතුළත් කරන්න නැති. ශාක නිරෝධායන සේවයේ සාම්පලය තමයි නරක. කොළඹ විශ්වවිද්‍යාලයෙන් කරපු සාම්පලය හොඳයි. ඔබට මතකද? ඒතර කුෂිකර්ම අමාත්‍යවරයා නියෝජනය කරේ. තමන්ගේම අමාත්‍යාංශයට තියෙන ශාක නිරෝධායන සේවය නෙවෙයි. ඔහු නියෝජනය කරේ චීනෙන් කැලිකසල ගේන සමාගම්කාරයෙක් පැත්ත. එනිසා රටේ මතයක් නිර්මාණය කරා මොකද්ද? මේක ශාක නිරෝධායන සේවය විසින් ලද කුමන්ත්‍රණයක් කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා කිව්ව එක ගැන හොයන්න. කුෂිකර්ම ඇමතිවරුද මේගොල්ලෝ? ඔබ මහන් මේගොල්ලෝ සමාගම්වල ඒජන්ට්ලා. හරිනම් අරවැනි විස සහිත කාබනික පොහොරක් ලංකාවට ආනයනය කිරීම වැළැක්වීම සඳහා ඒ පිළිබඳ පරීක්ෂණ කර සොයාගත්තු නිලධාරීන් ස්තුති කරන්න ඕන අමාත්‍යවරයා. ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ මහ පොළොව මේ බැක්ටීරියා ඇතුළු වීමේ වැළැක්වීමට කටයුතු කිරීම පිළිබඳව. එහෙම නෙවෙයි කියන්නේ කුමන්ත්‍රණයක් තියෙනවා. CID එකට පැමිණිලි කරනවා. නියෝජනය කරන්නේ සමාගම් පැත්තේ. ඊළඟ මොකද උනේ? දෙවෙනි සාම්පලේ ගෙනාවා. දැන් මොකද වෙලා තියෙන්නේ දෙවෙනි සාම්පලේ? දෙවෙනි සාම්පලේ ඊයේ පරීක්ෂණයේදී එල්දරව් වී තිබෙනවා අහිතකර බැක්ටීරියාවන් ඉන්න බව. අපි ස්තුතිවන්ත වෙනවා කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට. කවර බලපෑමක් තිබුණත් එතුමා තීන්දුවක් අරගෙන තිබෙනවා මේ කාබනික පොහොර මේ බැක්ටීරියාවන් සහිත අපේ මහ පොළොව විනාශ කරන අපේ රටේ බැක්ටීරියාවන් සුද්‍රජීවීන් විනාශ කරන මේ බැක්ටීරියාවන් අපේ රට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ පොහොර ආනයනය කරන්න ඉඩ දෙන්නේ නැති බව අපි ස්තුතිවන්ත වෙනවා එතුමාට. ඒ වගේම කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් මේ පිළිබඳ ඉතාමත් ඒ ශාස්ත්‍රීය පිළිබඳ විශේෂඥයින් මේ විස සහිත කාබනික පොහොර ආනයනය වැළැක්වීම සඳහා විශාල හඬක් නැගුවා අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඇමතිවරයා හැම වෙලාවෙම නියෝජනය කරේ මොකද්ද? ඇමතිවරයා හැම වෙලාවෙම නියෝජනය කරේ ශාක නිරෝධායන සේවයට සැකේ හදන ඔවුන් කුමන්ත්‍රණ කරුවන් කියන ඔවුන් පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා කියන සමාගම් පැත්තේ නියෝජනය කරේ. හැබැයි අපේ රටේ කුසි විද්‍යාඥයින් සමාගම් පැත්ත ගන්නව වෙනුවට අපේ රටේ පොදු ජනතාව පැත්ත අපේ මාතෘ භූමිය පැත්ත ගැනීම පිළිබඳ අපි උන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දැන් මේ ඔක්තෝබර් මාසෙ වෙනකොට ඔක්තෝබර් මැද වෙනකොට මහ කන්න පටන් ගන්නවා. විශේෂයෙන් මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවල නේද? ඔක්තෝබර් මැද වෙනකොට මහ වෙයි පටන් ගන්නවා හෙට මහ කන්න පටන් ගන්නවා. තාම පොහොරනේ. හරි. ඉතින් යල්කන්නේ තීන්දුවක් ගන්නව රසායනිකයේදී නතර කරන්න. එහෙනම් ශීඝ්‍ර වැඩපිළිවෙලක් තියෙන තිබුණා කාබනික නිෂ්පාදන වලට යන්න. එහෙම කිසි වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපි හැමදාම කිව්වා මේ තීන්දුවෙන් විය හැකි කුමක් එක්කෝ අපේ රට විශාල ආහාර ගයක් ඇති වෙනවා. ගෝවි ජනතාව කුෂිකර්මාන්තය අත්තරිනවා. ඒක හොඳ ඇති ඒගොල්ලන්ට. දැන් ඔබ දන්නවා අනුරාධපුරේ දැන් වෙනකොට අක්කර 1,02,000 කෝමාරිකා වගා කරන්න. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරු ව්‍යාපෘති හදන එස්.එම්. චන්ද්‍රසේනත් එක්ක. එතකොට වගා බිම් වලින් ගෝවි ජනතාව ඉවත් කරලා කෝමාරිකා සමාගම්වල අක්කර 1,02,000ක කෝමාරිකා වගා කරන්න අනුරාධපුරේ. කෝමාරිකා සමාගම්වල සේවකයන් බවට පත් කරන්න පුළුවන්. තවත් අක්කර දහස් ගණන් කොම්පැනිකාරයන්ට දෙනවා. ගෝවි ජනතාව කුෂිකර්මාන්තයේ යෙදෙනකම් ඒ බිම් වල වගා කරනකම් එම ඉඩම් කොම්පැනිකාරයන්ට දෙන්න බෑ. ඒ නිසා ආණ්ඩුවට ඕන වෙලා තියෙනවා ගෝවි ජනතාව කුෂිකර්මාන්තයෙන් පළවා හරින්න. මේ ඉඩම් ටික සමාගම් වලට දෙන්න. අන්නේ කුමන්ත්‍රණය තමයි අද මේ ගෝවි ජනතාව කුෂිකර්මාන්තයෙන් අයින් කිරීම සඳහා සැලැස්ම හදලා තිබෙන්නේ. ඒ අනුව තමයි ඔබ දන්නවා අපේ රටේ වැඩිම බඩිරුඟ අස්වැන්නේ මහ කන්නේට. සාමාන්‍යයෙන් අපේ රටේ නිෂ්පාදනය කළ බීජ ප්‍රමාණය අපිට මදි. අපි පිටරටින් ආනයනය කරන බීජ. ගිය මහ කන්න අපි පිටරටින් ආනයනය කරලා තිබුණ බඩිරුඟ බීජ මෙට්‍රික් ටන් 1500ක්. මේ කන්නේ ආනයනය කරලා තිබෙන්නේ බඩිරුඟ මෙට්‍රික් ටන් බඩිරුඟ ඇට මෙට්‍රික් ටන් 600යි. ඒකෙන් දැන්ට විකිණලා තිබෙන්නේ 150. ඒකෙන් කියන්නේ මොකද්ද? ඔබ ගිහිල්ලා බලන්න මොනරාගල අම්පාර එහා පැත්තේ දිබුලාගල දෙයත්ත කණ්ඩි අනුරාධපුර විශාල බඩිරුඟ යායවල් වගා කරන ප්‍රදේශ අද ගෝවි ජනතාව අත්හැරලා තිබෙන්නේ. ඒ ඉඩම් කොම්පැනිකාරයන්ට දී.
එනිසා මේ සැලැස්ම තිබෙන්නේ ගොවිතැන්තව කුස්කර්මාන්තයෙන් පළවා හරිමින් බහුජාතික සමාගම් වලට තමන්ගේ ගජමිතුරන්ට අපේ රටේ ඉඩම් සම්පත පවරා දීමේ සැලැස්ම තමයි මේ ඇතුළේ තිබෙන්නේ. ඒ වගේම අපේ රටේ විශාල ආහාරිකයක් ඇති වෙනවා. ඔබ හිතන්න අද ඩොලර් නෑ බඩු ගේන්න කිරිපිටි පොලිම නේ කිරිපිටි පොලිම ගෑස් පොලිම සීනි පොලි කන්ටේනර් 800ක් වරායි හිර වෙලා මොකක් නිසා ඩොලර් නැති නිසා. හැබැයි අපිට එළවලු ටික තියෙනවා අපිට හාල් ටික තියෙනවා අපේ මූලික නේද ආහාර වල සපයා ගන්න පුළුවන්. මොකක් නිසාද? ඒ නිෂ්පාදනය අපි ගාව තියෙන නිසා. ඒ නිෂ්පාදනය අපි ගාව නොතිබුණා නම් අද හාල් පොලිම් අද තියෙන වෙන ප්‍රශ්නයක් නිසා. අද එළවලු පොලිම්. හැබැයි අපේ මේ කුසි නිෂ්පාදනය විසින් තමයි අපේට ආහාර වේල අද සුරක්ෂිත කරලා දීලා තිබෙන්නේ. අධික එක වෙනම දෙයක්. හැබැයි කඩේට ගියොත් හාල් තියෙනවා. නේද මාකට් එකට ගියොත් එළවලු තියෙනවා. මිල ගණන් එක වෙනම දෙයක්. හැබැයි ආහාර සුරක්ෂිතතාව වැදගත් රටක. හරිද? ඩොලර් පතුලටම හිඳලා තිබෙන වෙලාවක. මොකද කරන්න හදන්නේ? අපේ රටේ ජාතික නිෂ්පාදන විශාල පංගුවක් ගැන දුණු කුස්කර්මාන්තයක් විනාශ කිරීම සඳහා මේ පාලකයන් සැලසුම් හදනවා. මේ පාලකයන්ගේ ඔළුවල ඇති වෙන නේද? අපරාධකාරී සිතුවිලි. එහෙමනේ අපරාධකාරී සිතුවිලි මේවා. අපේ රටත් කුස්කර්මාන්තයේ විශාල අනතුරකට ලක් කරලා තිබෙනවා. ඊට පස්සේ වාසි බස් දොඩවන මොකද්ද? අපි හාල් පිට රටින් ගේනවා. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක්. සාමාන්‍ය දවසකට උන හාල් පරිභෝජනය කරන්න මෙට්‍රික් ටොන් 6500ක්. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කියන්නේ දින 15ක හාල්. මට තියන්න හරි. දින 15ක හාල්. දින 365න් දින 15ක හාල් ගෙනනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය